හරි දැන් මුලින් අපි කිව්වේ ප්‍රවීණ විද්‍යාවේ මෙන්ඩල් ප්‍රවීණයේ දෙන පදමාලාව නැත්නම් භාවිතා වන වචන නැත්නම් අර්ථ දැක්වීම. දැන් අපි මෙන්ඩල්ගේ පළමු නියමය ප්‍රකාශ කරන්න යන්නේ. මෙන්ඩල්ගේ පළමු නියමය යටතේ අපි කතා කරන්නේ ඒකාංග මුහුම යටතේ. ලියනතර මාතෘකාව ඒකාංග මුහුම. ඒකාංග මුහුම. මේ ඒකාංග මුහුමේදී නැත්නම් මෙන්ඩල්ගේ පළමු නියමයේදී අපි කතා කරන්න යන්නේ එක් ලක්ෂණ යුගලක පීසම් සටයිම් ශාකයේ එක් ලක්ෂණ යුගලක ආවේනිගත වීම පිළිබඳව. වරකට ගන්න එක ගති ලක්ෂණ යුගලයි. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලයි. බීජ හැඩය වටකුරුද රැලි වැටීද. ඒ වගේ දැන් මෙතන අරන් තියෙන්නේ පුෂ්ප වර්ණය දම් පාට හෝ සුදු පාට. ඉතින් මේ තියෙන්නේ P කියලා කියන්නේ ජනකයන්. එතකොට අපි කිව්වා ඒකාංග දෙමුහුම කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ සමයුග්මයක්. ඒකට වෙනස් සමයුග්මකයන් ගන්නේ මෙතන ප්‍රමුඛ capital P මෙතන සුදු simple P purple හින්දා F එක පරම්පරාවේදී ලැබෙන්නේ විෂම යුග්මකයන් සමයුග්මකයන් මුහුම් කරපු නිසා විෂම යුග්මකයන් ලැබෙන්නේ. එතන capital P simple P ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ capital P කියන විෂම යුග්මකයන් ස්වපරාගණය හෝ පරපරාගණය ලබා ගන්න ඊළඟ පරම්පරාව නැත්නම් දෙවෙනි දරු පරම්පරාව නැත්නම් F2 පරම්පරාවට තමයි ඒකාංග මුහුම කියලා කියන්නේ. ඒතර මේ වගේ තමයි මෙන්ඩල් පරීක්ෂණය කරලා තියෙන්නේ. F1 පරම්පරාවේ 100%ක් දම් පාට ලැබුණේ මේ F1 පරම්පරාවේ ජීවීන් මුහුම් කරලා ලැබුණේ F2 පරම්පරාවේ දම් 705ට සුදු 224ක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් අතර මේක 705ට 224 කියන්නේ මේ ශාකනේ. ඉතින් මේක අපි 3ට කියන අනුපාතය තමයි ගන්න. ඉතින් 705යි 224 හරියටම 3ට වෙන්නේ නැහැ. 600යි 200 තමයි 3ට වෙන්නේ. අමනොත් මෙන්ඩල්ගේ සුප්‍රකල අනුපාතය වෙන 3ට අනුපාතය තමයි ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ ඒකාංග මුහුම කියලා ඒ යටතේ තමයි මෙන්ඩල්ගේ පළමු නියමය කියන්නේ. ලියනතොට මෙන්ඩල් ආවේනී පිළිබඳව තම පළමු නියම ඉදිරිපත් කරන ලද්දේ මෙන්ඩල් ආවේනී පිළිබඳව තම පළමු නියම ඉදිරිපත් කරන ලද්දේ වරකට එක් ලක්ෂණයක් පමණක් සැලකිල්ලටගෙන වරකට එක් ලක්ෂණයක් පමණක් සැලකිල්ලටගෙන අභිජනන පරීක්ෂණ සිදු කිරීමෙනි. අභිජනන පරීක්ෂණයක් සිදු කිරීමෙනි. උදාහරණ පුෂ්ප වර්ණය දම් පාටද නැතව සුදු පාටද යන ගති ලක්ෂණය. උදාහරණ පුෂ්ප වර්ණය දම් පාට හෝ සුදු පාට යන ගති ලක්ෂණය. මේ වගේ එක ලක්ෂණයයි භාවිතා කරන්නේ. දම් පාට හෝ සුදු පාට යන ගති ලක්ෂණය. ඒතකොට අපි මේක තමයි පැහැදිලි කරන්න යන්නේ. යට යන මේ සම්බන්ධයෙන් මෙන්ඩල් සිදු කළ පරීක්ෂණයක් මෙසේය. මේ සම්බන්ධයෙන් මෙන්ඩල් සිදු කළ පරීක්ෂණයක් මෙසේය. නුමුහුම් දම්පැහැති මල් දරන ශාක සහ දුමුහුම් දම්පැහැති මල් දරන ශාක සහ නුමුහුම් සුදු පැහැති මල් දරන ශාක නුමුහුම් සුදු පැහැති මල් දරන ශාක මුහුම් කළ විට F1 ප්‍රජනිත ශාක සියල්ල F1 ප්‍රජනිත ශාක සියල්ල දම්පැහැති මල් දැරිය. දම්පැහැති මල් දැරිය. දම්පැහැති මල් දැරිය. මේගොල්ලන්ට කියන ඒකාංග දෙමුහුම් ජීවීන් කියලා. මෙසේ සමයුග්මකයන් අතර මුහුමෙන් F1 ලැබෙන විෂමයුග්මක ජීවීන් ඒකාංග දෙමුහුම් ජීවීන් ලෙස හැඳින්වේ. ඒකාංග දෙමුහුම් ජීවීන් ලෙස හැඳින්වේ. කියන්නේ නුමුහුම් ජීවීන් මුහුම් කරලා දෙමුහුම් ජීවීන් නැතුව. තාම හැබැයි එළියට පෙන්නලා නැහැ. ඒකාංග දෙමුහුම් ජීවීන් ලෙස හැඳින්වේ.
ඊළඟට මොකද කරේ මේ F1 විෂමයුග්මක ජීවීන් දෙමුහුම් කිරීමෙන් ස්වපරාගණය හෝ පරපරාගණය සිදු කිරීමෙන් මේගොල්ලෝ ස්වපරාගණය හෝ පරපරාගණය සිදු කිරීමෙන් ලැබුණු F2 පරම්පරාවේ දම් 705ට සුදු 224 නැත්නම් 3ට 1 අනුපාතයක් ලැබුණා. මේ විදිහට විෂමයුග්මක ජීවීන් මුහුම් කරලා ලැබෙන F2 පරම්පරාව ලබා ගැනීමට තමයි අපි කියන්නේ ඒකාංග මුහුම කියලා. ඊළඟ පසුව F1 දම්පැහැති විෂමයුග්මක ජීවීන් F1 දම්පැහැති විෂමයුග්මක ජීවීන් F1 දම්පැහැති විෂමයුග්මක ජීවීන් ස්වපරාගණය හෝ පරපරාගණය සිදු කිරීමෙන් ස්වපරාගණය හෝ පරපරාගණය සිදු කිරීමෙන් F2 පරම්පරාව ලබා ගන්නාලාදී F2 පරම්පරාව ලබා ගන්නාලාදී මෙසේ විෂමයුග්මකයන් දෙදෙනෙකු අතර මුහුමෙන් ලබා ගන්න මුහුමට කියනවා ඒකාංග මුහුම කියලා. මෙම විෂමයුග්මකයන් අතර සිදු කරන මුහුම ඒකාංග මුහුමක් වේ. මෙම විෂමයුග්මකයන් අතර එක් ලක්ෂණයකට දාලව තමයි සිදු කරන මුහුම ඒකාංග මුහුමක් වේ. ඒකාංග මුහුමක් වේ. මේදී F2 කෙහි දම් 705ට සුදු 224 නැත්නම් 3ට 1 අනුපාතය ලැබිලා තියෙනවා. ඊළඟ මෙහි F2 පරම්පරාවේදී දම් 705ට සුදු 224. දම් 705 ඩොඩක් සුදු 224. දම් 705ට සුදු 224 අනුපාතය හෙවත් 3ට 1 අනුපාතය ලැබී ඇත. හෙවත් 3ට 1 අනුපාතය ලැබී ඇත. එතකොට දැන් මෙන්ඩල් ගණන් හදනකොට මුලින්ම අපි සඳහන් කරන්න ඕන අපි දන්නේ මේවා. මේ ප්‍රමුඛ ලක්ෂණය මොනවද නිල් ලක්ෂණය මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මුලින්ම බලන්න ඕනේ මොකද්ද ප්‍රමුඛ ලක්ෂණය මොකද්ද නිල් ලක්ෂණය කියලා හොයාගන්න ඕනේ. මේ වගේ නුමුම් ජීවීන් දෙදෙනෙකු අතර මුහුමෙන් F1දී ප්‍රකාශ වන ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය. එහිදී යටපත් වෙන නැතනම් හැංගිලා තියෙන ලක්ෂණය තමයි නිල් ලක්ෂණය. එතන බුලට් එකක් දාලා යන්න. නුමුම් ජීවීන් දෙදෙනෙකු අතර මුහුමෙන් F1 පරම්පරාවේදී ප්‍රකාශ වන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය වන අතර ප්‍රමුඛ ලක්ෂණ නැත්නම් ප්‍රමුඛ සාධකයේ වන අතර එහිදී යටපත් වන ලක්ෂණය නිලින ලක්ෂණය වරදල නිලින සාධකය වේ. මෙහිදී සුදු පැහැති ආවේනික සාධකයේ යටපත් වෙලා තියෙන නිසා සුදු පැහැති ගති ලක්ෂණය නිලීනයි දම් පැහැති ගති ලක්ෂණය ප්‍රමුඛයි. ඊළඟ මෙහිදී සුදු පැහැති ගති ලක්ෂණය යටපත් වී ඇති බැවින් එය නිලීන ගති ලක්ෂණය වන අතර දම් පැහැති ලක්ෂණය ඉස්මතු වී ඇති බැවින් දම් පැහැති ලක්ෂණය ප්‍රකාශ වී ඇති බැවින් එය ප්‍රමුඛ ගති ලක්ෂණය වේ. ඉතින් ඒ නිසා තමයි අර ප්‍රමුඛ එළිලයට කැපිටල් P දම් කියලා දාන්නේ. ඉතින් මුලින් මෙහිම දාන්න. මුලින් මේ ටික ලියන්න. ජනක F1 පරම්පරාව F2 පරම්පරාව දම් වැඩි කිරීම සුදු මේ තියෙන නුමුහුම් දම් වැඩි කිරීම නුමුහුම් සුදු. ඒතර දම් ඒකාංග දෙමුහුම් තමයි දම්. F1 දම් වැඩි කිරීම දම් තුනට සුදු 1. අපි ප්‍රවේණික සංකේත දාලා මේක ලියන එක ඊට පස්සේ මෙන්ඩල්ගේ පළමු නියමය කියලා කියමු. ඕන දැන්ටම ඉස්සලා ලියලා බලන්න පුළුවන් මේ විදිහට ලියන්න. මෙහිදී
මෙහිදී සියලු F1 ජීවීන් දම් පැහැති ගති ලක්ෂණයේ දරන බැවින් සියලු F1 ජීවීන් දම් පැහැති ගති ලක්ෂණයේ දරන බැවින් දම් සමානයි ප්‍රමුඛ ලක්ෂණය වන අතර දම් සමානයි ප්‍රමුඛ ලක්ෂණය වන අතර සුදු සමානයි නිලීන ලක්ෂණය වේ. සුදු සමානයි නිලීන ලක්ෂණය වේ. එම නිසා දම් සමානයි කැපිටල් P සුදු සමානයි සිම්පල් P ලෙස එම නිසා දම් සමානයි කැපිටල් P සුදු සමානයි සිම්පල් P. ප්‍රමුඛ ලක්ෂණයට ප්‍රමුඛ ඇලීලයට කැපිටල් අකුර දානවා නිලීන ඇලීලට සිම්පල් දානවා. එම නිසා දම් සමානයි කැපිටල් P සුදු සමානයි සිම්පල් P. අපි ඊළඟ මුහුම ලියනකොට ඉතුරු ඒවා බලමු. ඇත්තටම මේ අනුව මේ මුහුම් නිසා කැපිටල් P දාන්න පුළුවන් සිම්පල් P දාන්න පුළුවන් ඒක අපි කියමු. දැන් මේක අපි කරා ඊළඟට අපි කියන්නේ මෙන්ඩල්ගේ පළමු නියමය සාකච්ඡා කරන්න. මේ දක්වලා තියෙන බලන්න මේ තියෙන සම්පත් පොතේ තියෙන රූප සරහන මෙහිදී දක්වලා තියෙනවා ඔයගලන්ට පේන ඇති F1 පරම්පරාව මෞපිය නැත්නම් සත්‍යාභිජනන කියලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ අනුකූල අභිජනනයක නැත්නම් මුනුමුහුම් දම් පැහැති පුෂ්ප වැඩි කිරීම සුදු පැහැති පුෂ්ප කියලා තියෙනවා. ඊට පස්සේ ඒකේ සියලු ශාක දම් පැහැති පුෂ්ප සහිතයි කියලා තියෙන F1 පරම්පරාව නැත්නම් දෙමුහුම. ඊට පස්සේ ස්වපරාගින හෝ පරපරාගින ලබාගෙන තියෙන F2 පරම්පරාව. ඒක පේනවා ඇති දම් පැහැති පුෂ්ප දරන ශාක 705ට සුදු පැහැති පුෂ්ප දරන ශාක 224 කියලා තියෙනවා. මේ තමයි රූපයේ 6ක සම්පත් පොතේ තියෙන පරම්පරා දෙකක් තුල තනි ගති ලක්ෂණයක ආවේන රටා අන්වේෂණය සඳහා මෙන්ඩල් සිදු කරන ලද පරීක්ෂණය කියලා තියෙනවා. හරි ඊළඟට අපි කියන්නේ මෙන්ඩල්ගේ පළමු නියමය. දැන් කියන්නේ අපි මෙන්ඩල්ගේ නියම දෙකෙන් පළමුන නියමය. ලියන්නකොට මෙන්ඩල්ගේ ආවේනයේ පිළිබඳ පළමු නියමය. මෙන්ඩල්ගේ ආවේනයේ පිළිබඳ පළමු නියමය මේකට කියනවා වියුක්ත වීම පිළිබඳ නියමය. ඉස්සර ජනක ඒකක වියුක්ත වීම නැත්නම් වියුක්ත වීම පිළිබඳ නියමය. වියුක්ත වීම පිළිබඳ නියමය. දැන් මෙම නියම ඉදිරිපත් කරේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේම මතක ඇති නුමුහුම් ජීවීන් දෙදෙනෙක් අතර මුහුම් කරා. ඒ කියන්නේ දම් පාට මල් සහ සුදු පාට මල් දරන ශාක මුහුම් කරාම F1 ගෙදි සියලු ජීවීන් දම් පාටයි. සුදු නෑ. සුදු ගියා. මොකද සුදු පාට ප්‍රමුඛ ලක්ෂණය කියලා පස්සේ මෙන්ඩල් හඳුනාගත්තා. ඒතර මේකෙන් මෙයා දැක්ක නිකන් ලක්ෂණ වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක ලක්ෂණයක් තිබුණාට ඒ ගති ලක්ෂණ දෙකක් තිබුණා. පුෂ්ප වර්ණය දම් පාටයි සුදු පාටයි. ඒක දැන් මේ නියමයේ කියනවා. ඒ විතරක් නෙමෙයි මේ F1 ජීවීන් දෙන්නෙක් මුහුම් කරාම ඒ කියන්නේ දම් පාට ජීවීන් දෙන්නෙක් මුහුම් කරාම F2 කේදී මොකක්ද දැක්කේ? දම් තුනට සුදු එකයි. මෙන්න මේ මෙන්ඩල්ගේ පරීක්ෂණය ඒ කියන්නේ විෂමභූමික මුහුම් කරාම තුනට එක ලැබීම පැහැදිලි කරන තමයි මේ නියමයේ ඉදිරිපත් කරේ. මෙයා මේකෙන් කියන්නේ කිසියම් ගති ලක්ෂණයකට අදාළ ඇලීල සාධක නැත්නම් ඇලීල දෙකක් ඇත. ඒ කියන්නේ අපි තුමු මෙතන ගත්තොත් එහෙනම් කැපිටල් P සිම්පල් P ගත්තොත් මේ වගේ කැපිටල් P සිම්පල් P කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ජීවියකගේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක්ක තියෙන පුළුවන් කැපිටල් P නැත්තම් තියෙන පුළුවන් කැපිටල් P සිම්පල් P නැත්තම් තියෙන පුළුවන් සිම්පල් P. එතකොට සාධක නැත්තම් ඇලිල දෙකක් තියෙනවා. ජන්මානුසෑදීමේදී ජීවීන් ජන්මානුසෑදීමේදී මේවා වෙන් වෙනවා. වියුක්ත වෙලා ජන්මානුවකට යන්නේ ඒ සාධක දෙකෙන් එකක් විතරයි. ඒ කියන්නේ කැපිටල් P ජන්මානු දෙයක් ලැබෙන්නේ. මේකේ නම් කැපිටල් P සිම්පල් P කියන්නේ ජන්මානු ලැබෙන්නේ. මෙතන නම් සිම්පල් P කියන්නේ ජන්මානු ලැබෙන්නේ. ඇත්තටම පස්සේ අපි ප්‍රවේණික මුහුම් වලදී වැදගත් වෙන එකකට වෙනස් ජන්මානු වර්ග සංඛ්‍යාව. ඒතර මෙයා ඇත්තටම හදන්නේ එක ජන්මානුයි. මෙයා ඇත්තටම හදන්නේ සිම්පල් P එකයි. සිම්පල් P විතරයි. මෙයා නම් දෙකක් හදනවා. ඒ කියන්නේ කැපිටල් P ජන්මානුයි සිම්පල් P ජන්මානුයි. ඒතර මේක තමයි මෙන්ඩල්ගේ පළමු නියමය. ඒ කියන්නේ කිසියම් ලක්ෂණයකට අදාළ ඇලීල නැත්නම් සාධක දෙකක් තියෙනවා. ජන්මානු සෑදීමේදී වෙන් වෙලා එක ජන්මානුවකට යන්නේ එකක් විතරයි කියලා. ඒතර ලියන්නේ එතන මේක ඉදිරිපත් කරේ මේ තුනට එක අනුපාතය පැහැදිලි කරන්න. ඒ යටතේ ලියන්න මෙන්ඩල්ගේ පළමු නියම ඉදිරිපත් කරන ලද්දේ ගෙවතුමේ ශාක යොදාගෙන සිදු කළ ඒකාංග මුහුම් පරීක්ෂණවලදී
ගෙවතුමේ ශාක යොදාගෙන සිදු කළ ඒකාංග මුහුම් පරීක්ෂණවලදී F2 ජනිතයන් අතර නිරීක්ෂණය කළ F2 ජනිතයන් අතර නිරීක්ෂණය කරන ලද F2 ජනිතයන් අතර නිරීක්ෂණය කළ F2 ජනිතයන් අතර නිරීක්ෂණය කළ 3ට 1 අනුපාතයේ පැහැදිලි කිරීම සඳහාය. 3ට 1 අනුපාතයේ පැහැදිලි කිරීම සඳහාය. හරි එහෙනම් ලියන්න මෙන්ඩල්ගේ පළමු නියමය. මෙන්ඩල්ගේ පළමු නියමය. මෙන්ඩල්ගේ පළමු නියමයෙන් කියන්නේ සෑම ගති ලක්ෂණයක් සඳහාම ඇලීල නැත්නම් සාධක දෙකක් තියෙනවා කියලා මෙන්ඩල් කල්පිත වලට අනුව ලියන්නේ. මෙයාට ලියන්න මෙන්ඩල් කල්පිත වලට අනුව ඇලීල ලෙස හඳුන්වන ලබන ආවේනික සාධක දෙකක් මගින් සෑම ආවේනික ලක්ෂණයක්ම තීරණය කරනු ලැබේ. ආවේනික ලක්ෂණයක්ම නිර්ණය කරනු ලැබේ. තුරි ජන්මානුසෑදීමේදී මේ සාධක වෙන් වෙලා ජන්මානුවකට ගමන් කරන්නේ. මේ තියෙන්නේ ජීවීන්, මේ තියෙන්නේ ජන්මානු. පස්සේ දැන් දන්නවා අපි මේවා ද්විගුණයි මේවා ඒක ගුණයි කියලා මෙන්ඩල් එහෙම දැන හිටියේ. නමුත් සාධක දෙකක් තියෙනවා කියලා කිව්වා. පස්සේ වර්ණදේවාදයෙන් ඒක තේරුණා ඇත්තටම ඇත්ත කියලා. තුරි ජන්මානුසෑදීමේ මෙයා වෙන් වෙලා එක ජන්මානුවකට යන්නේ සාධක දෙකෙන් එකක් විතරයි. එතනම යන්නේ ඊළඟට ජන්මානුසෑදීමේදී යම් ආවේනික සාධකයකට අදාළ ජාන එකිනෙකින් වෙන් වී ඇත්තටම ඇලිලා තමයි වෙන් වෙන්නේ. මේගොල්ලෝ ඉතින් ජාන කියලා කියනවා. ඇලිලා කියලා තමයි තියෙන්නේ. යම් ආවේනික සාධකයකට අදාළ ඇලිලා එකිනෙකින් වෙන් වී එක් ජන්මානුවකට නැත්නම් ලියන සෑම ජන්මානුවකටම ඇලිල එක බැගින් ලැබේ. සෑම ජන්මානුවකටම ඇලිල එක බැගින් ලැබේ. මේක ලියාගන්න, මේක ඇඳගන්න. මිතිනි ජනකයා අපි තුමු capital P simple P නම් එයාගේ ජන්මාණු තමයි capital P simple P. මේ තියෙන ජන්මාණු. මෙයාගේ ඇලීල දෙකයි. මෙයාගේ ඇලීල එකයි. මේක තමයි මෙන්ඩල්ගේ පළමු නියමය. ජනකයාගේ ඇලීල දෙකක් තියෙනවා. ජන්මානුසෑදී වෙන් වෙලා ඇලීල එක බැගින් ගමන් කරනවා. මේකත් ඕනනම් ලියන්න බලන්න capital P තිබ්බොත් capital P එකයි අනිත් එකත් capital P. simple P තිබ්බොත් simple P එකයි සාමාන්‍ය මෙන්ඩල්ගේ මුහුම් ලියනකොට මේ ජන්මාණු මේ වගේ බෝල දාලා තමයි ලියන්නේ. ඉතින් මේ තමයි ආවේනී පිළිබඳ පළමු නියමය නැත්නම් වියුක්ත වීම පිළිබඳ නියමය. හරි ලියන පනත් චතුරස්‍රයක් ආධාරයෙන් ප්‍රවීණදර්ශ සහ රූපානුදර්ශ නිර්ණය කිරීම. සාමාන්‍ය ගානක් දුන්නාම අපි මේ ප්‍රවීණදර්ශ සහ රූපානුදර්ශ නිර්ණය කිරීම සඳහා පනත් චතුරස්‍රය කියලා එකක් අඳිනවා. ඉතින් ඉස්සලාම ගානක් දෙන්න ඕනේ. ඉතින් ගානක් කියන්නේ අපි දැන් මේ සම්පත් පොතේ තියෙන එකම මේ විදිහට ගානක් වගේ ඉස්සලා කියලා ඒක පැහැදිලි කරන්න යන්නේ. ලියන්නදොර මේ ගානක් වගේ ලියලා පළවෙනි ගාන වගේ ලියලා යන්න. මෙන්ඩල් සිදු කළ පරීක්ෂණයකදී නුමුහුම් දම් පැහැති මල් සහ සුදු පැහැති මල් දරන
ගෙවතුමේ ශාක, ගෙවතුමේ ශාක, ගෙවතුමේ වරදොල පීසම් සැටයම් ශාක, ගෙවතුමේ වරදොල පීසම් සැටයම් ශාක මුහුම් කරන ලදී. පීසම් සැටයම් ශාක මුහුම් කරන ලදී. මෙහිදී ලැබුණු සීලේෆික ශාක, මෙහිදී ලැබුණු සීලේෆික ශාක දම්පැහැති මල් දැරිය. දම්පැහැති මල් දැරිය. පස්සේ මේ F1 දම්පැහැති මල් දරන ශාක, පස්සේ මේ F1 දම්පැහැති මල් දරන ශාක ස්වපරාගණය සහ පරපරාගණයෙන් ලැබුණු, ස්වපරාගණය සහ පරපරාගණය සිදු කිරීමෙන් ලැබුණු, ස්වපරාගණය සහ පරපරාගණය සිදු කිරීමෙන් ලැබුණු F2 පරම්පරාව, F2 පරම්පරාව පාස්දාන ආකාර විය. F2 පරම්පරාව පාස්දාන ආකාර විය. එතන කැටල යන දම්පාට මල් දරන පුෂ්ප 705යි, දම්පාට මල් දරන පුෂ්ප 705යි, ඊට යටින් සුදු පැහැති මල් දරන පුෂ්ප, සුදු පාට මල් දරන පුෂ්ප 224යි. 705යි 224යි. මෙම ප්‍රතිඵල පහදා දෙන්න. මෙම ප්‍රතිඵල පහදා දෙන්න. හරි, එතකොට ඉස්සලම අපිට මෙතන බලන්න පුළුවන් මෙතන 3ට 1 අනුපාතය. 3ට 1 අනුපාතය තමයි ලැබිලා තියෙන්නේ. ඒතර අපි මුලින්ම ලියන්න තියෙන්නේ මෙහිදී එක් ගති ලක්ෂණයක් සලකන ඒකාංගයේ දෙමුහුමක් තමයි තියෙන්නේ. මේ එක් ගති මේ පරස්පර ගති ලක්ෂණ යුගලක ආවේනීය සලකන, මේ පරස්පර ගති ලක්ෂණ යුගලක ආවේනීය සලකන ඒකාංග මුහුමකේ. ඒකාංග මුහුමකේ. ඉස්සෙල්ලාම අපිට ඕනේ වෙනවා ප්‍රමුඛ ලක්ෂණය මොකද්ද, නිරීන් ලක්ෂණය මොකද්ද කියලා හොයාගන්න. නුමුහුම් ජීවීන් දෙදෙනෙක් අතර මුහුමෙන් F1 දී ලැබුණු දෙමුහුම් ජීවීන් සියල්ලම දම්පැහැති මල් දරන ශාක වුණා. එහෙමනම් මොකද වෙන්නේ? මොන පාට බව ප්‍රමුඛයිද? දම්පැහැති බව සුදු පැහැති බවට ප්‍රමුඛයි. මේ නිසා දම් සමානයි කැපිටල් P. එහෙම නැත්නම් P කියලා කියන්නේ කැපිටල් P එකක්වත් තියෙනවා නම් දම් පාට. සුදු සමානයි සිම්පල් P නැත්නම් සිම්පල් P දෙකම තිබොත් තමයි සුදු පාට වෙන්නේ. එතන නුමුම් දම් පාට දම් වැඩි කිරීම සුදු ශාක අතර මුහුමෙන්, නුමුම් දම් වැඩි කිරීම සුදු ශාක අතර මුහුමෙන් ලැබුණු F1 දෙමුහුම් ශාක සියල්ල, ලැබුණු F1 ඒකාංග දෙමුහුම් ශාක සියල්ල, ලැබුණු F1 ඒකාංග දෙමුහුම් ශාක සියල්ල දම්පැහැති මල් දැරිය. දම්පැහැති මල් දැරිය. ඉතින් මෙන්ඩල්ට අනුව මේ වගේ නුමුහුම් ජීවීන් අතර මුහුමෙන් F1 දී ප්‍රකාශ වන ලක්ෂණේ ප්‍රමුඛ ලක්ෂණේ, එහිදී යටපත් වන ලක්ෂණේ නීලී ලක්ෂණය එනවා. දැන් මෙන්ඩල්ට අනුව නුමුහුම් ජීවීන් අතර මුහුමෙන් F1 දී ප්‍රකාශ වන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය වන අතර F1 දී ප්‍රකාශ වන ලක්ෂණය වලදී දම් පාට, F1 දී ප්‍රකාශ වන ලක්ෂණය වලදී දම් පාට ප්‍රමුඛ ලක්ෂණය වන අතර එහිදී සැඟවී යන ලක්ෂණය වලදී සුදු පාට, එහිදී සැඟවී යන ලක්ෂණය වලදී සුදු පාට නිලීන් ලක්ෂණය වේ. මේ අනුව දම් සමානයි කැපිටල් P සහ සුදු සමානයි සිම්පල් P ලෙස ගනිමු. දම් සමානයි කැපිටල් P සහ සුදු සමානයි සිම්පල් P ලෙස ගමු. ඒ කියන්නේ දම් වලට දානවා කැපිටල් අකුර, සුදු වලට දානවා සිම්පල් අකුර. ඒක මතක තියාගන්න හොඳට. එයාලා යන දම් සමානයි P සුදු සමානයි සිම්පල් P. ඒ කියන්නේ ප්‍රමුඛ ඇල්ල එකක්වත් තියෙනකොට දම් වෙනවා. P කිව්වේ කැපිටල් P තිබ්බොත් නැත්නම් කැපිටල් P සිම්පල් P තිබ්බත් දම් පාට ලැබෙන්නේ. සුදු පාට ලැබෙන්නේ සිම්පල් P. දම් සමානයි P සුදු සමානයි සිම්පල් P. හරි. දැන් අපි මුහුම ලියන්න යන්නේ. ඉස්ලාම අපි කියන්න පුළුවන් මේගොල්ලෝ මේ ජනකයෝ නුමුහුම් නැත්නම් සත්‍යාභජනන නිසා සමයුග්මකයි. ඒ කියන්නේ දම් පාට නම් P වෙන්න ඕනේ. කැපිටල් P එකක්වත් තියෙන්න ඕනේ. ඉතින් එහෙමනම් මෙයා කැපිටල් P වෙන්න ඕනේ.
ඒ වගේම සුදු පාට නම් මේ අනිවාර්යෙන් simple p simple p වේ. එතන නුමුහුම් නිසා ජනක ප්‍රවීණ දර්ශ මෙසේය. නුමුහුම් නිසා ජනක ප්‍රවීණ දර්ශ මෙසේය. ලියන දම් ජනකයා සමානයි capital P capital P. සුදු ජනකයා සමානයි simple p simple p. දම් ජනකයා සමානයි capital P capital P. සුදු ජනකයා සමානයි simple p simple p. දැන් එතකොට අපි මේ විදියට මුහුම ලියන්න යනවා. මේ තියෙන්නේ ජනක. එතකොට දම් සුදු. එතන මෙයා capital P මෙයා simple p simple p. දැන් මෙයා capital P මෙයා capital P simple p. නේ. මෙයා simple p simple p. සුදුනේ නිලීන. හරි. මෙයා capital P මෙයා simple p simple. දැන් ජන්මානු සෑදෙන්නේ අපි මෙන්ඩල්ගේ පළමු නියමයට අනුව. මෙයාට ජන්මානු දෙක අතරම එකයි ජන්මානු කමන්නේ මුල් අවස්ථාවේ අපි දෙකක් දාමු capital P. නැත්නම් අතරම එක ජන්මානුවයි මෙයාට හදන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස් ජන්මානු තමයි අවශ්‍ය වෙන්නේ. යනවා මෙයාට හදන්න පුළුවන් capital P. මෙයාට හදන්න පුළුවන් simple p. ඒතර මෙතන අපිට ලියන්න පුළුවන් නම් මෙන්ඩල්ගේ පළමු නියමයට අනුව තමයි ජන්මානු දීලා තියෙන්නේ. මෙතන අපි ලියනවා මෙන්ඩල්ගේ එක නියමයට අනුව ජන්මානු ලියා ඇත. ඊට පස්සේ මේ දෙන්න මුහුම් කරනවා. ඒතර capital P simple p එනවා. ඒතර F එක පරම්පරාව 100%ක් capital P simple p capital P එකක්වත් තියෙනවා නම් අපි කියවනේ p තිබ්බොත් දම් වෙනවා. simple p තිබ්බොත් තමයි සුදු වෙන්නේ. එමනම් මෙයා දම් 100%යි. දැන් අපි බලනවා F එක ජීවීන් දෙදෙනෙකු අතර මුහුම. එතකොට ඒ කියන්නේ capital P simple p වැඩි කිරීම capital P simple p. මෙතන ගන්න ලියන්න මේක. ජනක නැත්නම් මෞපිය ප්‍රවීණ දර්ශ P මේ තියෙන F එක මේ තියෙන ප්‍රවීණ දර්ශ මේ තියෙන රූපානුදර්ශ. දැන් F2 පරම්පරාව ලබා ගැනීමට පනර් චතුරස්‍රයක් අඳිනවා. ඒතර එහෙම නැත්නම් නිකන් මෙහෙම අඳින්න පුළුවන් capital P simple p මෙයාගේ capital P simple p කිව්වම ඇත්තටම මෙයා මෙයත් එක්කයි තමයි යන්න ඕනේ. හරිනේ? ඒ වගේම මේ තියෙන ජන්මානුව මෙයත් එක්කයි යන්න ඕනේ. නමුත් එහෙම අපි කරන්නේ පනර් චතුරස්‍රයක් ඇඳලා තමයි ප්‍රජනිතය ලබා ගන්න. එලයන් F එක ජීවීන් දෙදෙනෙකු අතර මුහුමෙන් F එක ජීවීන් දෙදෙනෙකු අතර මුහුමෙන් F2 පරම්පරාව ලබා ගැනීම සඳහා පනර් චතුරස්‍රයක් අඳිමු. පනර් චතුරස්‍රයක අපි මේ විදියට කුටු ගහනවා. මේ පැත්තට මේ capital මෙයාට ජන්මානු දෙකයි capital P simple p. මෙයාට ජන්මානු දෙකයි capital P simple p. මේ වගේ පනර් චතුරස්‍රය අඳින්න පුළුවන්. මෙයාට කියනවා ශුක්‍රාණු කියලා. මෙයාට කියනවා ඩිම්බ කියලා. ඒ කියන්නේ අණ්ඩ වෙන්න ඕනේ ඇත්තටම. මෙයා කියලා ඩිම්බ කියලා තියෙන්නේ. ඉතින් ඩිම්බයි ශුක්‍රාණු. ශාකවල අණ්ඩ කියලා කියන්නේ කොහමද ජන්මානු වර්ග දෙක. එතකොට මේ පනර් චතුරස්‍රය ඇඳීමෙන් දැන් මේ capital P කියලා මෙතන ලැබෙනවා. මෙතන ලැබෙනවා capital P simple p. මෙයා simple p capital P කියලා ලියන්නේ සාමාන්‍ය ලියන්නේ capital P simple p. මෙතන ලියන්නේ simple p. එතකොට දැන් බලන්න අපි ඉස්සෙල්ලා කියවනේ දම් වෙන්න නම් p තියෙන්න ඕනේ. capital P එකක්වත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ capital P තියෙන්න පුළුවන් නැත්නම් capital P simple p තියෙන්න පුළුවන්. සුදු වෙන නම් simple p තියෙන්න ඕනේ. එතකොට capital P තිබ්බනම් මෙතන දම්. මෙතනත් capital P එකක්වත් තියෙන නිසා දම්. මෙතනත් capital P එකක්වත් තියෙන නිසා දම්.
මෙයා සිම්පල් P තියෙන නිසා සුදු. ඒතකොට දම් 3ට සුදු එකයි තියෙන්නේ. ඒතකොට මේ තමයි පන චතුරස්‍රය ඇඳලා තියෙනවා. අපිට ලියන්න පුළුවන් ඕනනම් ප්‍රවීණ දර්ශ අනුපාතය මේ F2 F2 ප්‍රවීණ දර්ශ අනුපාතය තමයි capital P එකට capital P simple P දෙකට simple P දෙකයි. හරි. capital P එකට capital P simple P දෙකට simple P එකයි. රූපානුදර්ශ අනුපාතය ගත්තොත් මේ තුනම දම් මේක සුදු. දම් 3ට සුදු එකයි. දම් 3ට සුදු එකයි. හරි මේ විදිහට තමයි පන චතුරස්‍රය අනුසාරයෙන් ගැටලුවක් විසඳන්නේ. මේක ලියන්න. මේ මෙන්ඩල්ගේ පළවෙනි නියමයට අනුව තමයි ජන්මානු ලියලා තියෙන්නේ. මෙතන ලියන්න තියෙන්නේ ජනක capital P simple P. මේ තියෙන්නේ ජන්මානු. මේවත් ලියන්න. ඒතර මෙන්ඩල්ගේ එක නියමයට අනුව ජන්මානු ලියලා තියෙනවා. ඒවා විභාගෙ ලියන්න ඕනේ නැහැ. දැන් මේ තියෙන ඇත්තම සංසේචනය. මේ සංසේචන අහඹු සංසේචනය වෙලා තියෙන්නේ. මෙතන එක්කෙනා ඉන්නේ. ඒතර යන F1 ජීවීන් දෙදෙනෙකු අතර මුහුම. පන චතුරස්‍රය ලබා ගත්තාම මෙහෙම ඉන්නේ. හොඳයි. දැන් ඒ විදිහම බලන්න ඔයගලගේ සම්පත් පොතේ තියෙන උදාහරණ මේ දීලා තියෙන්නේ රූපය 6.2 ස්වාධීන සංරචනය පිළිබඳ මෙන්ඩල්ගේ නියමය පන චතුරස්‍රයක් ආධාරයෙන් පෙන්වුම් කිරීම කියලා. මේ තියෙන්නේ මෙතෙන්දී උස සහ මිටි. උස කියන ප්‍රමුඛ ලක්ෂණයයි මිටි කියන නිදි ලක්ෂණය අනුසාරයෙන් තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ. කැපිටල් T දාලා තියෙනවා උස කියන ප්‍රමුඛ ඇලිලයට මිටි කියන සිම්පල් ඇලිලය සිම්පල් T මගින් සංකේත කරලා තියෙනවා. පේනවා ඇති මෞපිය ප්‍රවීණ දර්ශ P කියලා තියෙනවා උස වැඩි කිරීම T. ඒ රූපානුදර්ශ උඩින්ම තියෙනවා. ඉතින් ප්‍රවීණ දර්ශ තමයි උස නම් නුමුහුම් නම් capital T වෙනවා. ඒ වගේ මිටි නම් simple T දක්වලා තියෙනවා. ජන්මානු පේනවා ඇති මෙන්ඩල්ගේ පළමුවෙනිට අනුව තියෙනවා capital T වල ඇලිලා දෙකක් තිබ්බනට ජන්මානුක අන්තර්ගත වෙන එකක් විතරයි. ඒ අනුව capital T දක්වලා තියෙනවා. එහා පැත්තේ simple T තියෙන එකනාගෙන් simple T කියන ජන්මානුව දාලා තියෙනවා. ඉතින් ඇත්තටම ජන්මානු තියෙන ප්‍රතිශතයක් දාලා තියෙන 100%යි කියලා. ඒ අනුව ප්‍රවීණ දර්ශනයේ F1 ප්‍රවීණ දර්ශනයේ capital T simple T. ඒකේ රූපානුදර්ශය තමයි 100%ක් උස ශාක. F1 වැඩි කිරීම F1 නැත්නම් F1 ජීවීන් දෙදෙනෙකු අතර මුහුමේ පන චතුරස්‍රයක් වවාගෙන තියෙනවා. capital T simple T ජන්මානු 50% තියෙනවා. ඉතින් ශුක්‍රාණු තියෙනවා capital T simple T කියලා උඩ අතට පල්ලෙහාට තියෙනවා තීරු දෙකකට capital T simple T. ඉතින් ඒවා තමයි පුරවලා තියෙන්නේ capital T ඊළඟ කොටුවේ capital T simple T පල්ලෙහා කොටුවේ capital T simple T ඒ වගේම දකුණු පැත්තේ කොටුවේ simple T. ඉතින් ප්‍රවීණ දර්ශ අනුපාතය දක්වලා තියෙනවා capital T එකට capital T simple T දෙකට simple T එක කියලා. ඒ වගේම රූපානුදර්ශ අනුපාතය දාලා තියෙනවා උසට මිටි 3ට එක අනුපාතය. ඒක තමයි පන චතුරස්‍රයක අණුව මෙන්ඩල්ගේ පළමු නියමයට අදාළ ගැටලුවක් විසඳන ආකාරය. ඇත්තට මෙතන තව එකක් ලියන්න පුළුවන් මේ ජන්මානු වල ප්‍රතිශත ඉස්සලා ලියපු එකේ ලියා ගන්න. මෙතන ජන්මානුවේ 100%ක් capital P. මෙයා 100%ක් capital simple P. ඒ වගේ මෙතන ගත්තොත් මෙයාට ජන්මානු දෙකක් තියෙනවා 150ක් capital P 150ක් simple P. මේ ජන්මානු. මෙයාගෙත් එහෙමයි 150ක් capital P 150ක් simple P. මේවා ලියන්න. මේ ජන්මානු වෙන අනුපාතය. ඒක අපි ඉස්සරහට සම්භාවිතාව යටතේ තවදුරටත් කියනවා. ඒ අනුව තමයි 3ට 1 නැත්නම් 4න් 3ට 4න් 1 කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් 75ට 125 කියලා කියන්න පුළුවන්. 75ට 125 කියලා කියන්න පුළුවන්. 4න් 3ට 4න් 1 කියන්න පුළුවන් නැත්නම් 75ට 125 කියන්න පුළුවන්. ඒ තමයි ඒකාංග මුහුම සම්බන්ධයෙන් මෙන්ඩල්ගේ පළමු නියමය. ඊළඟට අපි කියනවා ද්වයාංග මුහුමයි මෙන්ඩල්ගේ දෙවන නියමය.